තම කාලේ ඉන්නේ. අද යශෝදරාව. මාලිට පොත් වගේක් ගෙනල්ලා තිබ්බා. කීයටද? උදේ. මට අපි යෝජනාව ගැන මම එයාට කිව්වා. එයා මොකද කිව්වේ? ඔයලා බල්ල කරන්න කිව්වා. මෙයාද අලුත් මනමාලයා? කෑ ගහන්න එපා. මොඩියෝ. ඔය කපුව දුන්න ෆොටෝ. මෑන් කොහෙද ඉන්නේ? දැනට ඉතාලි. ලබන මාසේ ලංකාවට එනවලු. ඉතාලියා? ගම කොළොන්නේලු. නම දීපාල්. තම්සේ ඔක්කොම හොයාගෙන නෙවෙයි. මං හොයාගත්ත මගුලක් නෑ ඔයි. කපුව අම්මට කියපු ටික මං තම්සර කිව්වේ. තම්සේ කැමතිද මේ මගුලට? අම්මා අයියට කියලා අවටින් හොයවනවා කිව්වා. බය නැතුව ඉන්නවකෝ. මට ඕනේ මේ පවුල ගොඩ ගන්න කෙනෙක් මල්ලි. පවුල කොට ගන්න කියලා අමාරු වැඩන කසාද කරගන්න ඕනේ නෑ. මේ ළමයානේ කොහොමද නැන්ද මාමටද? ඒ හැටි වෙනසක් නෑ මයි පුතේ. කටට දාන දේ බඩට වැටෙනවා. ඇස් දෙක පියාන උඩ බලාගෙන කඳුළු පෙර පෙර ඉන්නවා මයි දෙයියෝ. කො කිතුලා? උදෙන්ම තාත්තා හොදලා ටවුමට ගියා. උගේ උප්පැන්නේ හදාගන්න කියලා. උණු දරුවෙක් නෙමෙයි පුතේ දෙයියෙක්. හිටින්නකො කහට කෝප්පියාවක් කරනවා. අනේ බනන්ද. මම නිකන් මේ පැත්තේ ආවේ මාව බලලා යන්න. මොකක් ප්‍රශ්න තියෙනවද මට කියන්නකෝ. මං යනවා නන්දේ. පුතේ අලි පාර පැත්තෙන් යන්න නැතුව අනිත් පැත්තෙන් යන්න. ඇයි? අද උදේ තලින්දලා තියෙනවා. මං එන්නම් මාමේ. තීත්තු පොඩ්ඩක් ඉන්න. මම ඉක්මනට එන්න.
ඉතින් දීප්ත මොකද වෙන්නේ ඉතින්? විශේෂයක් නැහැ. ඔයා දීපු කලියුගේ පුත බැලුවා. විශේෂයක් නැහැ කියන්න බෑනේ. ඔයා පොත කියවනවනේ. තාත්තගේ චිත්‍ර වලට උදව් වෙනවා. ප්‍රතිමා නෙලනේවට සිමෙන්ති අනලා දෙනවා. කොහොමද ඒව දන්නේ? දන්නේද? එක කොටසක් ඔයාගේ සහෝදරියගේ. අනේ කොටස ඔයාගේ මේ වගේ කතා බහින්. කලියුගේ කියවගෙන යද්දි දීප්තට මොකද හිතෙන්නේ? ගම වෙනස් වෙනවා. ඒකම චරිතත් වෙනස් වෙනවා. දීප්ත දිගටම කියවන්න. ජීවත් වෙනවා කියන්නේම වෙනස් වීම රාශියක ආරම්භයක්. මං කැමති දීප්ත මෙහෙ ඇවිල්ලා එක පොතක් හරි අරන් ගිහින් කියවනවට. කියවීම අතාරින්න එපා. මට කියවන කතා ඇරුණොත් ඔයාට ඔයාව අතෑරේ දීප්ත. තමන්ට තමන් අතෑරෙනවා කියන්නේ සමාජයටත් ඔයාව අතෑරෙනවා කියන එක. මොකද්ද මම මේ කරන විකාරේ? ට්‍රේනින් වුණා බං. මොකටද? ආමියන්ට. රට අලි ගහන පාරක දුවනකොට පිස්සු දෙයකෝ. හමුදාවට බය වෙලා යන්න බෑ බං. මුලින්ම බය නැති කරගෙන ඉන්න ඕනේ. එහෙමයි ලොක්කයිය කිව්වේ. ඒකයි තනියලිය ඉන්න පාරේ දිව්වේ. ඔබට ආමියන්න කිව්ව අපේ කාද? අපෝ නෑ බං. මුලදී ලොක්කයිය මට අමු කුණුහරුවෙන් බැන්නා. මුලදී අගමැති වුණා. මම පෙරත්ත කරාමයි ලොක්කයි කිව්වේ ඉලුම් පත්‍රයක් දාපන් කියලා. උඹේ මාව දැක්කම දිව්වේ? තොට පිස්සු දෙයකෝ. මට උඹව දැක්කම ලැජ්ජ හිතුණා බං. ඔබ දන්නවනේ අපේ තාත්තා කිතුලින් වැටුණාට පස්සේ ගස්මල් කැපීම නැවතුණා. අපේ අම්මා තනියම හේන් කෙටුවා. මට තාම මතකයි හුන්දගේ මාළු මිරිස් ගස් ටික. වතුර නැතුව වේලෙද්දි බැරිම දැන මමයි අම්මයි මාතර මුදලාලි ගාවට ගියා වතුර පොම්පයක් ඉල්ල ගන්න.
වෙලා හරි රෑක වතුර පොම්ප ගෙනත් දුන්නා. අපේ අම්මගේ කඳුළු අරගෙන උන්ද වතුර දීලා ගියා. මං අපේ අම්මට ආදරෙයි බං. උන්දර හැම කන්නේකම වතුර ගන්න උන්දර කඳුළු දෙන්න උනා. අම්මු අන්නාසි ගැට කන්න උනා. කිරි ගැහිච්ච ගස්ලපු ගැට කන්න උනා. අඩෝ අද සොල්දාදු අඬන්නේ නැහැ නේද? මං ඉන්නෑ කොම්පත් එක්ක. යකෝ අමුදාට යන්න ඉන්නවනම් විනයගෙන හිටපන්. තොටවලට වේ ගණ්ඩායි තොටවලට කණ්ඩායි බෑ. ඒකයි නීතිය. ඒකයි විනය. විනයක් නැති කුණෝ අමුදාට ගන්නේ නෑ. ගබ්තප්පඩ. ලොකයි ටයිමින් එකට කලින් මං ආවනේ. යකෝ මිලිටරිය ඇතුලේ නෑදෑකම් හිතුවක්කම් ඇඳුනුකම් නෑ. තියෙන වෙච්චරයි අන පිළිපැදීම විනය කරකවීම. ඒක පතක තියාගනින්. විනය කඩකලාට දුපියතාව වටයක්. ආප් ආප් තමුසේ මේ යකාව මරන්න දාදන්නේ. තෝ එතකොට මුව පුහුණුව නැති එක කරලා මරන්න දාදන්නේ. තෝ පොඩි එක නොදන්න රෙදවල වලට කට නොදා හිටපන්. ඒක මම බලා ගන්නවා. මල්ලි දන්නවනේ ලොක්කයිගේ හැටි. තමුසේම කියන්නේ කිතුලට දුන්න වද ටික දැක්කන. අනේ මේ ඔයානේ එහෙම කියන්නේ. කීතුල මල්ලිට ලොක්කයිට වැඩිය ගෙනෙන්නේ නැහැ. මන්නේ ඒක දන්නේ. මල්ලි මට උදව්වක් කරනවකෝ. මොකද්ද? හැල පහදන වෙලාවේ යශෝදරාව.
ගෑණි ආසයි හැලප කන්න. ඉතින් පුළුවන් නම් එයාට හැලපට ගිහින් දෙනවකෝ. පිස්සුදොයි. මට බෑ. මොඩයා. තමසර රටවට රස්තියාදු යන්න පුළුවන්. ගෙදර දෙයක් කිව්වොත් තමයි අසුබහ දෝෂේ. අක්කා දෙන්න කිව්වා. ඔයාට දෙන්න කියලා. මොනවද මේ? අනේ හෙල්ප්. අක්කට මම තෑන්ක් කරා කියන්නේ. මම යන්නම් අක්කා. මල්ලි ඉන්න මොන හරි බීලා යන්න. එපා. කමක් නෑ අක්කේ. එපා කමක් නෑ. ඔය වචන දෙක පටලවා ගන්න එපා. ඔක හරියයි කෝපි ටිකක් බිව්වාම. එන්න. ඔයා කේක් කන්න මං හෙල්ප් කරනවා. යා අක්කා ගොඩක් මහන්සි වෙලා. thank you. කෙනෙක්ගේ මහන්සියට රෙස්පෙක්ට් කරන එක ලොකු දෙයක්. දීප්ත මං ඔයාලට දුන්න කලියුගයේ පොතේ තත්ත්වය මොකද? ඉන්ටරෙස්ටිංද? ඒක තාම කියවනවා අක්කා. කලියුගයේ ආස කාටද? හැම චරිතයකටම වගේ ආසයි. අනුලා, අයරින්, ඇලන් මට තේරෙන්නේ නැහැ ඒගොල්ලෝ ගැන. දීප්තට මේ දේවල් නොතේරීම මට සතුටක්. අපේ ඉස්කෝලේ සර්ලා මිස්ලා නම් කියන්නේ නොතේරෙනවා කියන්නේ මෝඩකමක් කියලා. ඒත් ඒක අක්කට සතුටක් වෙන්නේ කොහොමද? දීප්තට හිතන දේ නෙමෙයි මට හිතෙන්නේ. මිනිස්සු Tamanට දේවල් නොතේරෙනවා කියලා දැනගත්ත දවසේ ඉඳලා ඒ ගැන හොයන්න පටන් ගන්නවා. නොදන්න දේවල් හොයන මිනිස්සු හරිය දුර්ලභයි. කලියුගයේ පොත දීප්තගේ ජීවිතයට හුඟක් දේවල් එකතු කරලා දීප්ත. ඒක කපන්නේ නෑ බං ඒක කපන්නේ නෑ. මේ කෑල්ල මොනේ බං. මේ කෑල්ල. මෙතනින් කපන්න තියෙන්නේ. මොනවද බං මේ කපලා තියෙන්නේ? මීයෝ කාලා වගේ? ඌවලන්න පුළුවන් පිට මණ්ඩප්පවල? යාර තාම පුරුදු නෑනේ ලොක්කයි. දෙලාට අරුන් දෙන්න ආවේ නැත්තේ. අවනම් කපන්න වෙන්නේ කැටයන් නෙමෙයි. බොම්බ. මල්ලිලා තාම පුරුදු වෙනවනේ. පුරුද්දක් නැතිකම නෙමෙයි බං. මුන්ගේ උනන්දුවක් නැතිකම. ඉතින් තම්සම කරගන්නවකෝ. අපි අහුල් කරගන්න නැතු. කරගන්නවා තමයි ඔයි. තම්සලා දැන් ලොකු මිනිස්සුනේ. ලොක්කයි. මේ පිරිත් මණ්ඩපවල වැඩේ ඔහොම රණ්ඩු වෙවි කරන්න හොඳ නෑ. පව්.
ජීත මම යනවා. ඒ කොහෙද යන්නේ? ඒක තාත්තා තෙල් සාතුව තියෙනවා. ඉතින් බොක්කරියන් ඉන්නේ තු කියන්න බෑ. ඉතලා. කිතුලා. මම අපේ සර්ට කිව්වා උඹලා තාත්තා ගැන. සර් ගාව තියෙනකෝ ඇඩ්ජස්ටබල් ලැන්ඩක්. මම ඒක උඹලා තාත්තට ඉල්ල දෙන්න. හොඳයි ලොක්කයි. ලොකයි කොට ට්‍රේනින් එකත් මේ වගේමයි කියලා. කොහොමද ඉතින් බං ඉපදෙච්ච දවසේ ඉඳන්ම අපි මේ ගමේ කළේ තෝකමනේ. යමුද? පොඩක් ඉඳන්. දන්නවද? මම මුලින්ම ට්‍රේනින් පටන් ගත්ත ඇලිවේටර් එකකින්. ඩොක්කයි කියන විදිහට සමහර සතුරු කඳුරු වලට එන්ටර්වෙන්ට් වෙන්නේ. වල්ලපු බට්ටොත් අයින් කරගෙන. පොඩ පිස්සු දෙයක්ව අලි ගන්න පාර දුවන්නේ. අලි ගහන පාරේ දුවනකොට තමයි බං මොරාල් රෙඩි වෙන්නේ. මැරෙනවා කියන එක, බයි කියන එක අපේ ඔළුවේ කොහෙවත් නැහැ. අනිත් එක තමයි හැම වෙලාවෙම ඔළුවේ තියාගන්න ඕනේ සතුරා කොයි මොහොතේ හරි පහර දෙයි කියලා. ඒ දීප! තව ඩිංගේ මැරුම් කරනවා යකෝ. ලොක්කයි කියපු කතාව ඔක්කොම ඇත්ත. හතුරා පහර දෙන්නේ කියලා නෙමෙයි. දැන්වත් ඔක නවත්තපන්. ඊට පස්සෙම තලියෙන් ට්‍රේනින් එකක්. මන්නේ. අපේ උන්ට කියන්න බෑ මේ ගැන. උන් වදේ ගහයි. කියන යකෝ. ඔක්කොම කියනවා. තෝ මැරුම් කරන අලියෙක් ගහලා. නවත්තපන් ඔය කුණුහරුපේ අදවත්. දීප්ත
මාර්ගස්සක් කොයි වහින්නේ? මඩු හොඳටම දෙමිනවා. මම චිත්‍රික වැහුවා. ඒක හොඳයි ඔය. ඒ වැස්සට තිබුණා නම් තාත්තා ලෙඩ වෙනවා. ඒක මම තමුසෙට කීදුවේ. හිතේ හැයිට කාලේ පොඩි දෙයක් තියලා ලෙඩ වෙන්නේ. කොහොමද පිහගන්න ඕන හොඳට. හොඳට ස්ටේ එකක් හදන්න. කොහොම වුණත් කැලුම් සිටිට හානියක් නැහනේ. ඒක කොච්චර දෙයක්ද? මම පන්සලට ගිහ ලොකු හමුදුල ඩිංග හිටමු නිසා. මම නම් ඔච්චර ලොකු හුලඟක් ආවා කියලා දන්නෙත් අද උදේ නැගිට්ටා. මොනා කරන්නත් ඉතින් ධම්මි කිව්වා වගේ කැලුම් සිරි ජීවත් වෙලා හිටියොත් නේ ගෙවල් 100ක් හරි හදන්න පුළුවන්. කල්මෝ බට ෂුවර්ද පන්සලේ නතර වෙන්න පුළුවන් කියලා? මේ ඕනේ යටි වැඩක් අපි බලා ගන්න හොඳේ. අපේ ගෙදර හරි හිඟයිලා ගෙදර හරි නැවිද? අවුලක් නැහැ. එහෙම ආනෙකත් මගේ ඉතින් ලොකු අයියක් සමන්ත. ඒත් ලොකු හමුදුර කිව්වා පන්සලේ නවතින්න කියලා. මේ ප්‍රශ්නයකට නංගි දන්නවද? නෑ කියන්න ගියේ නෑ. එයා ඉන්න තත්ත්ව නිසා. මාමල නිකෝ කොලොන්නේ කොහේ හරිද මාම? කොළොන්නේ අපි මේ දන්න කවුරුත් ඉන්නවද? මගේ යාළුවෙක් ඉන්නවා මේ අඳුන් මහත්තයෙක් මේ චෝක් මහත්තයා කියලා. ෂෝක් මාස්ටර්ලා කියනවා ගෙවල් 3ක්. අපි ඉතින් මේක මම ඇබිලි පිටේ ඉන්නකොට ඉතින් අපි ගොඩක් හිතවත් වෙලා හිටියා. හරි හොඳ මහත්තයා. ඔව්. අයියෝ මේ දැන් කොච්චර කල්ද මේකේ? මගේ දැන් 16 නේ යන්නේ. එතකොට අයියා සේවය කරන උතුරේ. උතුරේ මල්ලේ දැන් මගේ යාපනයේ අවුරුදු 8ක් හිටියා මල්ලේ ඉතින් දැන් නම් පුනරින් ඉන්නේ මල්ලේ. මොකෝ අයියෝ වෙන්නේ මේ පැත්තේ? යුද්ධ වැඩේ මල්ලේ ඉතින් ඇදි යනවා. පොඩා වැඩේ. මේ කකුල් වල වල්ලේ දියපට්ට එනකන් අවුවේ හිටගෙන ඉඳලා වල්ලේ බූට්ස් වලට මේවා අම්මා ගිහිල්ලා මල්ලි අපි යුනිෆෝම් දාගෙන ආයුධය අතේ තියාගෙන මේ මල්ලි මේක තේරෙන්නේ නැහැ මල්ලි මේක යන්න ඕනේ එතෙන්ට මේක කාටවත් මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ මල්ලි ඒක තමයි අපේ ජීවිතේ මල්ලි ගහන්න ඒක තමයි අපේ ජීවිතේ දැන් මල්ලි වයස කීයද මල්ලි මම 18න් ගියේ මෙහාට එන්න හරි එන්න එන්නම් නෙමෙයි මෙහාට එන්න යන්නු ගිලිනු කොහොමල්ලි ඔත් තේරුම් කරවන්න බෑනේ මල්ලි ගෑනු ඒක තමයි ඉතින් නවුලන්නේ මල්ලි මම ඉතින් දැන් මේ ඉන්නේ මම මල්ලි විවාහ කරලා ඉන්නේ ඔය මේ මල්ලි ආසනද ඉතාලියන් තාලි මල්ලි ඉතින් ඇත්තටම ඉතින් මල්ලි ඉතාලිය යන්න දිනවනේ ඉතින් ඒක ලොකු දෙයක් මල්ලි
ඒ වරෙල්ලා අරේ වරේ ඔය ඉන්නේ මල්ලි අපි මල්ලිගේ මැරෑට යාළුවෝ සෙට් එක මොකද කොල්ලෝ වරේ වරේ කොල්ලෝ නාම එහෙම තමයි ඉන්න ඕනේ මගේ ගමේ ඉන්න මරු සෙට් එකක් අද උන්ට නොකියලා ආවේ උන් ආවනම් මෙතන මාර ෆන් එකක් ගන්න පුළුවන් ඉතින් නේද අඩියක් ගම් දැන් මල්ලි මේ මල්ලි ඉතාලි යන හැමෝටම මල්ලි දැන් ඔය රස්සාව හොයාගන්න පුළුවන් මෙහෙමයි ඉතාලි වැල්ලට කොහොමාරි පීනලාරි ගොඩ බැස්සොත් කේමක් ගා ගන්න බැරි වෙන්නේ නැහැ අයියේ කොහොමාරි කේමක් ගා ගන්න පුළුවන් ඒක තමයි මල්ලි මේක තමයි වැඩි එදා වැඩි මේ වරේ කමු වරලා දැන් මල්ලි අපේ කටි ගොඩක් ඉන්නවනේ දැන් මල්ලි අපේ කොල්ලෝ ගොඩක් ඉන්න මල්ලි අපේ යම ගොඩක් යනවා ඕ ගොඩක් කොහොමද අලුත් අය හොඳයිද දන්නේ යාළුවෝ නම් කියන හොඳයි කියලා මං කලියුගේ පොත කියවුවා කේ. හොඳයි. තාමත් කැමතිද අනුලක්කයි කැරක්ටර් එකට? ඔව්. විශේෂත්වයක් තියෙනවද? එයා අක්කා කෙනෙක් නේ. දීප්ත දැන් යුගාන්තේ පොත අරන් ගිහින් කියවන්න. දීප්ත ඔයා මොකද මෙතන? කිතුලට හමුදාවට යන ග්‍රාම සේවක සහතිකයක් ගන්න ආවා. ඔයා? මාත් එක්කටම තමයි. මට ග්‍රාම සේවක සහතිකයක් ඕන වෙලා තියෙනවා ගාමන්ට් එකකට. සුලෝකෝ? සුලෝ බියුටි කල්චර් ක්ලාස් ගිහින්. ගෑණියෙක් ටිකක් ආසාවෙන් අල්ලගෙන යනවා. දීප්ත, ඔයාට කැලුම්සිරි හම්බුණාද? නෑ. ඇයි? අපි ඒ පන්සලට ගියා බෝධි පූජාවකට. එහෙදි කැලුම්සිරි හම්බුණා. එයාගේ අදහසක් තියෙනවා මහාන වෙන්න. ඌ එහෙම කිව්වද? එහෙම අදහසක් තියෙනවා කියලා විතරයි කිව්වේ. කැලුම්සිරි ජීවිතය ගැන වෙනදට වඩා කලකිරීමකින් ඉන්නේ. ධම්මි. ශාන්ත. මං එන ඇතුළට ගිහින් එන්න. මේ ඔයාලා ඉන්නකෝ මං එනකම්. හරි. ඔය යන්න අපි ඉන්න. මල්ලි දන්නව නේද කැලුම්සිරි මහාන වෙන එක? කවුද ඔයාට කිව්වේ? අම්මා. ඒත් අම්මා නම් කියන්නේ වෙන කතාවක්. මොකද්ද? කැලුම්සිරි ඔය පන්සලේ මහානුනොත් ගමේ ගොඩක් අය පන්සලට අනේක අඩු කරයි කියලා. ඇයි ඒ? කැලුම්සිරිගේ අම්මයි තාත්තයි ගමේ උන්ගේ රෙදි හොදමු නිසාද? පිස්සුවයි ගමේ උන්ට? මල්ලි. සමහර දේවල් තියෙනවා ගම්වල අපිට වෙනස් කරන්න බැරි. ඒ තාත්තා නම් මේ ප්‍රශ්නේ දින්නේ ලොකු හාමුදුරුවොත් එක්ක. කො තාත්තා? මඩුවේ.
කියපන්. යකෝ මොකද කරන්නේ? කියන්නපන්. බාබා ඉතින් දානයක් තිබුණා. මාත් ලොකු අමුදුර එක්ක ගියා. කැවිලි ගොඩක් හම්බුණා. ලොකු අමුදුරන්ට සීනස කන්න කවුරුත් නැහැ. කලමුදිරෝ මම උඹෙන් කෙලින්ම ඩිරෙක්ට් කාන්නේ. කවුද මොකಾದ අකමැති උඹ මේ පන්සලේ මහාන කරනවද? බයිඩරු කියන්. කැලම්සරි කොලොකෝ හම්බු උඩා ගමගේ මාත්‍යා. දීප්ත පුතා තාත්තා ගෙදරද? ඔව්. අපි ආව ලොකු හම්දුරු බල්ලා යන්න. කීලා එන්න. හරි මාමේ. මං හිතන්නේ ඔය ළමයි අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින්. ඇත්ත කියපන්. ඔය ගමගේ කාර්යය නේද උඹ මහාන වෙනවට බාල්දිය අදින්? අනේ සමන්ත ගමගේ මාත්‍යා එහෙම දෙයක් කිව්වේ නැහැ. කැලුම අපි ඇත්ත දන්න. සාන්ත එක එක මිනිස්සු එක එක විදියයි. රෙද්ද ගමගේ කාර්යය කැමති උන්ගේ වංශේ උමාන කරගන්න. ඔබ හරි. ටික වෙලාවක් තියෙනවා හම්දුරනේ. දැන් වෙලාව හරි Bye.
අයි ප්‍රොසෙස් කට් කරන්න. එමල් යාම යන්නද? ඔවයි. තාම ඉන්ටර්විව් කතා කරේ නෑ. මාගේ දරුවා ඇඟ හැම තැනම දුවේ මඩ නාගෙන මුළු ඇඟම හීරිලා බේරෙන්න දුවලා හති වැටෙන කම්ම දුවලා මගේ දරුවා කුමාරයෙක් නෙමෙයි කොල්ලෙක් කීගෙන කාලා දුඩමු සිරුන්නේ අපි ඒක කරමු කන්න දීප්ත බලන්නකො රසද කියලා මමයි හැදුවේ රසයි මම වඩ ගෙදර ගෙනියන්න දෙන්න ඔකේ මම යුගාන්තේ පොත සම්පූර්ණයෙන්ම කියවලා ඉවර කරා හොඳයිනේ කියවලා ඉවර වුණාම දීප්තට මොකද හිතුනේ? යුගාන්තේ මාලින් තනේ වුණා කියලා හිතුණා. ඇයි දීප්ත එහෙම කියන්නේ? මාලින් මිනිස්සු ගැන ගොඩක් හිතනවා. තමන්ට වඩා දුක් විඳින පිරිසක් ගැන. ඒත් මාලින් තනේ වුණා කියලා හිතනවා කිය. ඔයා මාලින්ගේ කැරක්ටර් එකට කැමතිද? ඔව්. ඒ විශේෂයෙන් කැමති? මට ඒක ලොකුවට කියන්න තේරෙන්නේ නැහැ අක්කේ. ඒත් මම කැමතියි යා කියන අදහස වලට. මට අක්කෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ආන්න.
උගත් අය ජීවිතේ උදකලා වෙනවද? නෑ. නෑ කියන්න බෑනේ අක්කා. මාලින් එක උදකලා වෙනවනේ. දීප්ත යුගාන්තයේ මාලින්ගේ අපි දකින හුදකලාව නිසා තමයි එයා චරිතයක් වුණත් අපේ හිතවල ජීවත් වෙන්නේ. ඒතකොට අක්කා කියන්නේ හුදකලා වෙන එක ගෞරවයක් කියලාද? වේදනාත්මක ගෞරවයක්. මට සමාවෙන්න මම අක්කා ප්‍රශ්න කළාට. දීප්තගේ ප්‍රශ්න කිරීම වලට මම කැමතියි. ඒ වගේම මම දීප්තට යමක් කියන්න ඕනේ අද. මොකක්ද අක්කා? මං අද ඉඳලා දීප්තට පොත් දෙන්නේ නැහැ. ඇයි ඒ? මම යුගාන්තේ කියවන්නේ. ඒ පොත කියවලා ඉවර නිසා තමයි මම ඔයාලට පොත් දෙන්නේ නැත්තේ. මට තේරෙන්නේ අක්කා කියන දේ. යන්න පුත්‍රාක් ළඟට. මං කියන දේ ඔයාලට තේරෙයි. සාන්ත කොහොමද? කමක් නෑ හමුදුරුනේ. කිතුලා කියලාම කියන්නේ. එහෙම බෑනේ. නේද දීප්ත? ගිහි ජීවිතය ඇඳුම් වලට වැඩිය මේ ජීවිතේ බරයි. යංකු ඇතුළට හදිස්සි වුණාවක් ආවා. අපි දන්නේ නැහැ මේ මල්ලි මහණුණා කියලා. දන්නවනම් මහාන පින්කමට අපිත් එනවා. දැන් ටික දවසක් වෙනවා මුදලාලි. අනේ ඇත්තද? කොහොමුණත් පිනට දාමට ලැබි පෙනුමක් මේ මල්ලිට තිබුණේ. කමක් නැහැ. ශෂර කෙටි කරගන්න කියලා තරුණ පරම්පරාව ඉදිරියට යන එක කොච්චර දෙයක්ද? අපි නම් ගිහලා එන්නම් මුදලාලි. හොඳයි. අලුත් හාමුදුරුවෝ මතක් කළා කියන්නේ. තෙරුවන් සරණයි. දොස්තරට යන්න ඉදිමත වගේ. ඒක කොහොමද ඔබට පරිස්සම් කරගන්න? හරියයි. ගාන 2500. එන්නයි බොහොම ස්තුතියි. යමු. තවම බලක් බැස්සනේ. පිස්සුද? පොඩි හාමුදුරන්ගේ වැඩකට ආවා. කොහෙද ගියේ? බියුටි කල්චර්. කිතුල්ස්. අමුතු කට් කපලා වගේ. දැන්නේ දැක්කේ.
මොකදනේ ඔගොල්ලෝ බය වෙලා වගේ ඉන්නේ? කෙල්ලෙක් බලන්න නේ ආවේ. පිස්සුද? එකපාරක් කිව්වේ පොඩි හාමුදුරන්ගේ වැඩේට ඇවිත් ලොකු හාමුදුරන්ගේ බෙහෙත් තරම් මේ යන ගමන. හරි කමන්නේ. කවුරු හරි බලාගෙන ඉන්නවනම් මං කරන්නම්කෝ යාට පේන හොඳ වැඩක්. ඉතින් කොලමත් ලොකු හාමුදුරුවෝ සීනි මට්ටම හොඳටම නැගලා තිබුණේ. කවි බණ පොත. මෙහෙනවා කිව්වම ගත්තා. පින් සිද්ධච්චා සරෝජා. පින් විතරක් මදි. නැද්ද පැණිර ගමුකෝ? ඉන්නකෝ. තේ එක්කම දෙන්න. ඉන්න හාමුදුරනේ. මන්ට ඒක හදන්න. මේ ඔයා හැම මහාන වෙන්නේ නැහැ හොඳේ මරනවා. පිස්සුද? මාත් මාරනවා. අනේ මේ දාන වලට ගියාම ගොඩක් දේවල් හම්බ වෙනවා. ආනේ බුද්ධි. අපි ආය එන්නකො සාදු බලන්න. පොලිස් හදවත. තමසට කියන්න දෙයක් තියෙනවා. මොකද්ද? අර කොළොන්න යෝජනාව. ඒ කැමතිලු. අපේ ඉතාලි මස්සිනා. මේ එයා තාම තමසගේ මස්සිනා නෙමෙයි හරිද? හරි ඔය තමසේ බැන්දන් පස්සේ මස්සිනා තමයි. ඉතින් දේවල් ටික කතා කරගන්න ළඟදිම දවසක ආපහු එනවලු. ෂා. එහෙනම් අපේ සෙට් එකට ආයෙ කැමරක් දෙන්න පුළුවන්. පිහිලු නෙවෙයි මල්ලි. මට වෙලාවකට බයත් හිතෙනවා. මගේ හොඳම යාළුවෙක් හිටියා දිල්රුක්ෂි කියලා. එයා ගොඩක් කල් ආශ්‍රය කරලා බැන්දේ ගාල්ලට. ඒ බැන්දට පස්සේ මිනිහා පුදුම විදිහට දිල්රුක්ෂිට වද දුන්නා. අන්තිමට මිනිහා දිල්රුක්ෂිව දාලා ගියා. ඔයි. ඒ ඇවිල්ලා දිල්රුක්ෂිගේ මිනිස්සයා. තම්සගේ මිනිස්සයා තම්සේ අමතක කළොත් ඌට මතක් කරලා දෙන මස්සිනාලා දෙන්නෙක් ඉන්නවා. බය නැති ඉන්නවා. මල්ලිට යශෝදරාව හම්බුනේ නැද්ද? පොත් වර්ගයක් දෙන්න තියෙනවා. එතකොට හම්බ වෙයි. මේ ගැන යශෝදරාට කියන්න. අමතුණානේ තාත්තගේ බෙහෙත් ටික දෙන්න. මල්ලි තේ බීලා ඉන්න.
මොකක්ද අකමේ? සිරිරතන හාමුදුරුවන්ට පරණ කවිබන පොත් වගේක්. මට එදා මහාන පින්කමේදී සමන්ති කිව්වා හාමුදුරුවන්ට ලස්සනට කවිබන කියන්න පුළුවන් කියලා. මල්ලි පන්සලට යනවා නම් ගිහින් දෙන්න පුළුවන්ද? පුළුවන් අක්කේ. අපි ඉරිදට පන්සලේ ශ්‍රම දානයක් කරනවා. ඒ ගැන කතා කරන්න මට කොහොමත් හාමුදුරුවෝ හම්බ වෙන්න වෙනවා. ඒක හොඳයි. මම යන්න ඕනේ අක්කේ. දීප්ත පොත්පත් කියවෙන එක ජීවිතේට වැදගත් කියලා දැනනවද? ඔව්. එහෙමනම් ඒ දැනෙන දේ මොන ප්‍රශ්නාවක් දිගටම කරගෙන යන්න. සමහර විට මම මෙහි නොහිටියත් ඔය ආවොත් පේදිරිස් මාමා ඔයාට දොර හරියි. මේ ටිකක් දාන්න ඵලයක්. අර පිටිපස්සේ ටිකක් අස් කරලා දාන්න. ඒ බෑ ඇති දැන් ගාත ඇයි උණු සුදුණු ගාන කට්ටිය එන්න සුලෝ ගානවද හලෝ මේ අපි කාගේවත් සුදුණු ගාන නැහැ හරිද